ඔයාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි ඔයාලගේ YouTube නාලිකාව හරහා 10 ශ්‍රේණි ගණිතය පාඩම් මාලාවල් දැන් ඇතුල් කිරීම ආරම්භ කරලා තියෙන්නේ. මේ වෙනකොටත් අපි 10 ශ්‍රේණිය පෙළ පොතේ පළවෙනි පාඩමට අදාළ වීඩියෝ නිකුත් කරලා අවසానයි. අද ඔයාලත් එක්ක සාකච්ඡා කරන්නේ දෙවෙනි පාඩම වර්ගමූලය. මේ පාඩම ඉගෙන ගන්න අවසානයේදී ඔයාලගෙන් බලාපොරොත්තු වෙනවා සන්නිකර්ෂණ ක්‍රමයට පූර්ණ වර්ගයක් නොවන සංඛ්‍යාවක වර්ගමූලය හොයන හැටිත් ඒ වගේම බෙදීමේ ක්‍රමය පාවිච්චි කරලා ධන සංඛ්‍යාවක වර්ගමූලය හොයන හැටිත් අවශ්‍ය දැනුම ලබා දීම තමයි මේ පාඩමෙන් අපේක්ෂා කරන්නේ. එහෙමනම් අපි මුලින්ම බලමු ධන සංඛ්‍යාවක වර්ගමූලය හොයන හැටි. දැන් මේ වෙනකොටත් ඔයාලා 9 ශ්‍රේණියේදී වර්ගමූලය වීම සම්බන්ධයෙන් යම් අවබෝධයක් ලබාගෙන තියෙනවා. අපි ඒක ටිකක් නැවත මතක් කරගමු. දැන් එකේ වර්ගය. එකේ වර්ගය කියලා කියන්නේ එක ගුණ කිරීම එක. දැන් මෙතන වර්ගය කියන එකෙන් අදහස් කරන්නේ මේ තියෙන මේ සංඛ්‍යාව දෙවාරයක් ගුණ වෙනවා කියන එක. එතකොට එක් වරක් එක කීයද? එක වාරයක් එක එකයි. ඕක ඔයාලා දන්නවා. ඊළඟට දන්නවා දෙකේ වර්ගය. දෙකේ වර්ගය කියලා කියන්නේ මොකක්ද? දෙක ඔයගේ දෙවාරයක් ගුණ වෙලා. දෙවරක් දෙක හතරයි. ඊට පස්සේ ඊළඟට ගත්තොත් එimhe තුනේ වර්ගය. තුනේ වර්ගය කියන්නේ කොහොමද? මාත් එක්කම ඔයාලත් මේවා ඔයාලත් උත්සාහ කරන්න මේවට පිළිතුරු සපයන්න. තුනේ වර්ගය කියලා කියන්නේ මොකද්ද? තුන වාරයක් 3. ඒ කියලා කියන්නේ 3 වරක් 3 9යි. ඔය විදිහට අපිට පූර්ණ සංඛ්‍යා පූර්ණ වර්ගම මේ වගේ පූර්ණ සංඛ්‍යාවල වර්ග 4 වර්ගය කියන්නේ 4 වාරයක් 4 ඒ කියන්නේ 4 වරක් 4 16යි. මේ විදිහට අපිට දිගටම ගන්න පුළුවන්. ඔය විදිහට පහේ වර්ගය කියන්නේ මොකක්ද? පහේ වර්ගය කියන්නේ පහ වාරයක් 5. මෙතන මේ සංඛ්‍යාව දෙවාරයක් ගුණ වෙනවා ගුණ කරන්න ඕනේ කියන එක තමයි මෙතනින් අදහස් කරන්නේ. පහේ වර්ගය කියන එකෙන්. මෙතන වාර කීයද කියන එක. ඒතර මෙතන දෙක තියෙන හින්දා අපි දෙවාරයක් ගුණ කරනවා. එහෙනම් 25යි. මම දැන් ගත්තොත් එහෙම 8 වර්ගය. එහෙමනම් මොකක්ද දෙන්නේ? 8 වාරයක් 8 වාරක් 8 කීයද? 64යි. තව මම එක උදාහරණයක් ගන්නම්. මම ගන්නම් 10 වර්ගය. 10 වර්ගය කියන්නේ 10 වාරයක් 10 ඒ කියලා කියන්නේ 100යි. දැන් එහෙනම් මොකද්ද මෙන්න මේ වගේ පූර්ණ සංඛ්‍යාවක මේ වගේ සංඛ්‍යාවක වර්ගයේ ගත්තොත් මෙන්න මේ වගේ වර්ගමූලය. දැන් 4 වර්ගමූලය ගත්තොත් එහෙම 4 වර්ගමූලය කියලා කියන්නේ මේ 4 කුමන සංඛ්‍යාව දෙවාරයක් ගුණ වෙලාද හැදිලා තියෙන්නේ. මේක තමයි තන මූලය. මුල 4 හැදිලා තියෙන දෙක තමයි නැවත වතාවක් දෙකෙන් ගුණ වෙලා. එහෙමනම් වර්ගමූලය කියන එකෙන් අදහස් කරන්නේ මෙන්න මේ ගුණ වෙච්ච සංඛ්‍යාව මොකක්ද? මෙතන එහෙනම් 2. දැන් මේ විදිහට කියන්න බලන්න 9 වර්ගමූලය මොකක්ද කියලා. මේ සංකේතෙට කියන මොකක්ද? මූල ලකුණ. මූල ලකුණ. මේ සංකේත දාපුවම අදහස් කරන්නේ මෙන්න මේ 9 කියන සංඛ්‍යාව කුමන සංඛ්‍යාවක් නැවත ගුණ වෙලාද හැදිලා තියෙන්නේ කියලා. දැන් උදාහරණයක් විදිහට එකම සංඛ්‍යාව 3 වාරයක් 3. එහෙනම් මේකේ වර්ගමූලය කීයද? 3යි. දැන් මේවා ඔයාලා 9 ශ්‍රේණියේදී ඉගෙනගෙන තියෙනවා. එහෙනම් 16 වර්ගමූලය මොකක්ද දෙන්නේ? 16 වර්ගමූලය කීයද? 4යි. ඒ විදිහටම 25 වර්ගමූලය ගත්තොත් එහෙම 25 වර්ගමූලය ගත්තොත් එහෙම කීයද උත්තරේ එන්නේ? 25 වර්ගමූලය කියන්නේ කීයද? 5 තමයි. නැවත වරක් 5න් ගුණ වෙලා 25 දීලා තියෙනවා. වර්ගමූලය වෙන්නේ මෙන්න මේ සංඛ්‍යාව. මොකද්ද? මොන සංඛ්‍යාවද? දෙවාරයක් එකම සංඛ්‍යාව නැවත වතාවක් ඔය ගුණ වෙලා තියෙන එකේ මේ සංඛ්‍යාව තමයි වර්ගමූල විදිහට එන්නේ. එහෙනම් මෙතන 5. හරිම ලේසියි. එතකොට එහෙනම් මෙතන ගත්තොත් එහෙම 64 වර්ගමූලය කියලා කියන්නේ 64 වර්ගමූලය කියලා කියන්නේ කීයද? 64 වර්ගමූලය කියන්නේ 8යි. 100 වර්ගමූලය කියන්නේ නම් කීයද? 100 වර්ගමූලය කියලා කියන්නේ 100 වර්ගමූලය කියන්නේ කීයද? 10යි.
දැන් බලන්න අපිට ගත්තා අපි දැන් ගත්ත ඉස්සෙල්ලා කතා කරපු උදාහරණ වලින්ම මම ගන්නම්. 4 වර්ගමූලය 4 වර්ගමූලය කියලා කියන්නේ 2යි. අපි දැන් කතා කරා ඒකනේ සාකච්ඡා කරා. ඊට පස්සේ මම ගන්නම් 4 වර්ගමූලය 2යි 9 වර්ගමූලය 3යි. අපි ඒක මෙතන කතා කරානේ. අපි සාකච්ඡා කරා මෙතන 4 වර්ගමූලය 2යි 9 වර්ගමූලය 3යි. එහෙමනම් දැන් බලන්න මෙතෙන්දි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. 4ට පස්සේ තියෙන 5 6 7 8 5 6 7 8 මෙන්න මේ සංඛ්‍යාවල වර්ගමූලය මොනවද? ඒ කියන්නේ එහෙමනම් අපිට ප්‍රශ්නයක් තියෙනවා. 5 වර්ගමූලය මොකක්ද? 6 වර්ගමූලය ඕම් ප්‍රශ්නයක්. 7 වර්ගමූලය අපිට ප්‍රශ්නයක්. 8 වර්ගමූලය ප්‍රශ්නයක්. දැන් මේ වගේ වර්ගමූල හොයන්නේ කොහොමද? දැන් 4 වර්ගමූලය 2යි 9 වර්ගමූලය 3යි. එහෙනම් 4 සහ 9 අතර 4 සහ 9 අතර තියෙන 5 6 7 8 මේ සංඛ්‍යාවල වර්ගමූලය මොනවද? මේක එන්න ඕනේ කොච්චරක්ද? මොකක්ද එන්න ඕනේ උත්තරේ? එහෙනම් 2යි 3යි අතර. දැන් 4 වර්ගමූලය 2යි 9 වර්ගමූලය 3යි. එහෙනම් 4 සහ 9 අතර තියෙන 5 6 7 8 කියන සංඛ්‍යාවල වර්ගමූලය එන්න ඕනේ 2 සහ 3 අතර සංඛ්‍යා. ඒ කියන්නේ දශම සංඛ්‍යා. 2යි දශම ගණන්. 3 කියලා කියන්නේ 9 වර්ගමූලය. එහෙනම් 5 6 7 8 ඔය වගේ වර්ගමූලය මොනවද? 2 සහ 3 අතර තියෙන සංඛ්‍යාව. ඒතර සන්නිකර්ෂණය කියලා කියන්නේ මෙතෙන්දී අපි කරන්නේ මෙන්න මේ වගේ වර්ගමූලය අපි ආසන්න විදියට ආසන්නව නිවැරදිව ආසන්න දශම ස්ථානයකට වෙන්න පුළුවන්. දශම ස්ථාන 1කට නිවැරදි වෙන්න පුළුවන්. දශම ස්ථාන 2කට නිවැරදි වෙන්න පුළුවන්. අන්න ඒ වගේ හොයන එක තමයි සන්නිකර්ෂණයේදී කරන්නේ. ඊළඟට අපි කරන බෙදීමේ ක්‍රමයට වර්ගමූලය ඊළඟට කතා කරනවා. එතින්දි කරන්නේ මේක හරියටම වර්ගමූලයේ නිවැරදි ආකාරයටම හොයන විදිය. මේ දේවල් තමයි අපි මේ පාඩමේදී සාකච්ඡා කරන්නේ. දැන් අපි සන්නිකර්ෂණ ක්‍රමය පාවිච්චි කළා පහේ වර්ගමූල හොයන හැටි උත්සාහ කරමු. දැන් බලන්න දැන් මට ඕනේ මොකද්ද? පහේ වර්ගමූලය සොයන්න. ඔන්න නිදසුනක් දීලා තියෙනවා. සොයන්න. දැන් මම ගන්නම් මෙහෙම. 4 වර්ගමූලය අපි දන්නවා 2යි. ඊට පස්සේ 9 වර්ගමූලය අපි දන්නා මේ පූර්ණ වර්ග වෙනේවා. 9 වර්ගමූලය අපි දන්නවා 3යි. එහෙනම් 4 සහ 9 අතර තමයි 5 තියෙන්නේ. එහෙනම් 5 වර්ගමූලයට එන උත්තරේ එන්න ඕන 2 සහ 3 අතර. දැන් බලන්න අපි මේක සන්නිකර්ෂණ ක්‍රමයට හොයන්නේ කොහොමද කියලා. දැන් 5 ගොඩක් ආසන්න 4ටද 9ටද? ගොඩක් ආසන්න 4ටනේ. 4ට එකක් අඩු වෙච්චාම 4 එනවා. 5ට 4ක් එකතු වෙච්චාම තමයි 9 එන්නේ. 5න් එකක් අඩු වෙච්චාම තමයි 4 එන්නේ නේ. 5න් එකක් අඩු වෙච්චාම 4 එනවා. එතකොට 5ට 4ක් එකතු වෙච්චාම තමයි 9 එන්නේ. ඔන්න අපේ ආසන්නයේ තියෙන පූර්ණ වර්ගයන සංඛ්‍යාවල වර්ගමූල. එතකොට එහෙමනම් ගොඩක්ම 4 වර්ගමූලට ගොඩක් ආසන්න වෙන්නේ 2 පැත්තටද 3 පැත්තටද? 5 ගොඩක් ආසන්න 4ට තමයි ගොඩක් ආසන්න. 2ට ආසන්නගයක් තමයි ඉන්නේ දශම ගාන. අපි දැන් එහෙනම් ගුණ කරලා බලමු. දැන් 2 අපිට මෙතන 2 තියෙනවා. මම ගන්නම් 2.1. අපි ආසන්නගේ ගන්න 2.1 ගුණ කරොත් එහෙම 2.1කින් 2.1 ගුණ කරපුවම කීයද උත්තරේ එන්නේ? දැන් ඔයාලා ගුණ කරලා බලන්න. මම මෙතන සුළු කර කර ඉන්නේ. මම උත්තරේ ගන්නවා 2.1 ගුණ කරොත් එහෙම එන්නේ උත්තරේ මොකද්ද? 4.41. එතකොට දැන් අපි ගත්තොත් එහෙම එහෙනම් 2.1 ගුණ කරපුවම 4.4යි කියනවා. 2.2 ගුණ කරොත් මොකක්ද දෙන්නේ? 2.2 ගුණ කරොත් වෙනවා 4.84. 2.3 ගුණ කරොත් කීයද එන්නේ? දැන් ඔයාලා මේවා ගුණ කරලා බලන්න ඕනේ. මම කිරිම උත්තරේ ගන්නවා.
ඒතර ඔයාලා මේවා වැඩි කරලා බලන්න පුළුවන්. සාමාන්‍ය ගුණ කිරීම තියෙන 2.3 2.3න් ගුණ කරොත් එහෙනම් මොකක්ද උත්තරේ එන්නේ? 5.29. 5.29. ඔන්න එහෙනම් දැන් අපිට ආවා. ඒතර මෙතන 4.84යි 5.29 අතර තමයි තියෙන්නේ මොකද්ද? 5. දැන් අපිට හොයන්න ඕනේ මොකද්ද? 5 වර්ගමූලය. මේක තමයි අපිට හොයන්න තියෙන ප්‍රශ්නේ. 5 වර්ගමූලය තමයි අපිට හොයන්න ඕනේ. දැන් ඔන්න ළඟ දෙන්නෙක් ඉන්නවා. එතකොට සන්නිකර්ෂණය කියලා කියන්නේ ආසන්නගේ. දැන් අපිට 5 වර්ගමූලය හොයන්න ඕනේ. අපි සන්නිකර්ෂණයේ ආසන්න දශම ස්ථාන එකකට ගත්තොත් එහෙම දැන් ගොඩක්ම ළඟ 5 වර්ගමූලයට ගොඩක්ම ළඟින් ඉන්නේ 4.84ද 5.29ද? දැන් 4.84ට කීයක් එකතු කරපුවම 5 එන්නේ. මේ පැත්තෙන් 4.84ට අපි කීයක් එකතු කරන්න ඕනේ? 5 එන්න. එකතු කරන්න ඕනේ කීයක්ද? 4.84 ඉඳලා 4.9ට කීයක් තියනවද? 6ක් තියෙනවා. 5 වෙන්ට කීයක් තියනවද? මෙතන 6යි 16 නේ. ඒ කියලා කියන්නේ කොච්චරද? 0.16ක් එකතු කරපුවම 5 එනවා. මෙතන 5.29 වෙන්ට කී 5.29 5 වෙන්ට කීයද අඩු කරන්න ඕනේ? 0.29ක්. එහෙනම් 0.29ක් අඩු කරපුවාම මෙතන 5 එනවා. මෙතෙන්ට 0.16ක් එකතු කරපුවාම 5 එනවා. එහෙනම් මේ දෙන්නගෙන් කවුද ගොඩක් ළඟ 5ට? එහෙනම් ගොඩක් ළඟ කවුද 5ට? 5ට ගොඩක් ළඟ කවුද? 4.84. එහෙමනම් 5ට ගොඩක් ආසන්නයේ තියෙන කවුද? 4.84. එහෙමනම් බලන්න මම මේක ලියන දැන් ගොඩක් ආසන්න මෙයා. එහෙනම් අපි ගත්තා වුණ 4.84 වර්ගමූලය කියලා කියන්නේ මොකක්ද එහෙනම්? මේ මෙන්න මේ සංඛ්‍යාව තමයි දෙසරයක් වැඩි වෙලා තියෙන්නේ නේ. 2.2. ඒ කියලා කියන්නේ මෙතන 2.2 වර්ගය ගත්තොත් එහෙම ඒ කියන්නේ 2.2 ගුණ කිරීම 2.2 ඒ කියන්නේ 4.84 එනවා. එහෙනම් 4.84 වර්ගමූලය අපි ගත්තොත් එහෙම ඒ කියලා කියන්නේ මොන සංඛ්‍යාවද? සමාන සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවක් වෙන්න පුළුවන් එක. ඒක නැවත එම සංඛ්‍යාවෙම වැඩි වෙලා. ආපුත් මේ එවැනි උත්තරයක පිළිතුරක වර්ගමූලය කියලා කියන්නේ මෙන්න මේක 2.2. එහෙනම් 4.84 වර්ගමූලය කියන්නේ මොකද්ද? 2.1. 2.2. එහෙමනම් මෙයා තමයි ගොඩක්ම ළඟින් ඉන්නේ 5ට. 5.29 5ට 2.29ක් දුරින් ඉන්නේ. මෙයා ඉන්නේ දශම කීයක්ද? දශම 1.6ක් දුරින්. එහෙමනම් අපිට ගන්න පුළුවන් 5 වර්ගමූලය සන්නිකර්ෂණය කියලා කියන්නේ ආසන්නය එහෙනම් 5 වර්ගමූලය අපි ගන්නෙ මොකක්ද? 2.2. මේකට කියනවා පළවෙනි දශම ස්ථානට අපි ගන්න ඉඳා මේකට කියනවා මොකද්ද? පළමු සන්නිකර්ෂණයට. එහෙනම් පළවෙනි සන්නිකර්ෂණය නිවැරදි ගත්තොත් එහෙම මේකේ අගය මොකද්ද? 5 වර්ගමූලය 2.2. අපි තවත් නිදසුනක් ගමු. හරිම ලේසි. මට අවශ්‍යයි 245 වර්ගමූලය හොයන්න. මොකක්ද? 245 වර්ගමූලය හොයන්න අවශ්‍යයි. එහෙනම් බලන්න මෙන්න මේ 245 ආසන්නයේ තියෙන පූර්ණ වර්ග වන සංඛ්‍යාවල් මොනවද කියලා. හරි. එතකොට ගන්න මේ වගේ දැන් මං 15 වර්ගය ගත්තොත් එහෙම 15 වර්ගය කියලා කියන්නේ 225යි. 15 වර්ගය කීයද? 225යි. 16 වර්ගය කියලා කියන්නේ 16 වර්ගය කියන්නේ කීයද? 256යි. දැන් 245 තියෙන්නේ 225යි 256යි මේ අතර තියෙන්නේ. දැන් බලන්න 245 වෙන්ට මෙතන පරතරය 225යි 245යි අතර පරතරය කොච්චර මේ දෙන්න අතර? 225යි 45යි 25 35 45 මෙතන 20ක් තියෙනවානේ. මෙතන 256යි 245යි අතර පරතරය කොච්චරද වෙනස? මේ සංඛ්‍යා දෙක අතර වෙනස කොච්චරද? 245යි 245ට තව 10ක තියෙන 255යි එකයි
256 එහෙනම් 11යි. එහෙනම් බලන්න මෙතනින් අපිට ආසන්නෙන් ගෙස් කරන්න පුළුවන්, අනුමාන කරන්න පුළුවන් මෙයා ගොඩක් ළඟ 225ට නෙවෙයි 256ට. එහෙනම් අපි දන්නවා 225 වර්ගමූලය දැන් මොකද්ද? 225 වර්ගමූලය කියන්නේ 15. 256 වර්ගමූලය කියන්නේ 16. මම මෙතනින් ලියන්නද? 225 වර්ගමූලය කියලා කියන්නේ 15. ඇයි 215 කියන එක තමයි නැවත වතාවක් 15න් ගුණ වෙලා 225 වෙන්නේ. එහෙනම් 225 වර්ගමූලය වෙන්නේ ඒ ගුණ වෙච්ච සංඛ්‍යාවනේ. 15 කියන එක දෙසරයක් ගුණ වෙලා. 16 කියන එක දෙසරයක් ගුණ වෙලා තමයි 256 එන්නේ. එහෙමනම් 256 වර්ගමූලය එන්නේ මොකක්ද? 256 වර්ගමූලය එන්නේ 16. එහෙනම් දැන් 15යි 15 මෙතන 225 වර්ගමූලය තමයි 15. 256 වර්ගමූලය තමයි 16. 245 කියන්නේ මේ දෙක අතර තියෙන්නේ. එහෙනම් 15යි 16 අතර උත්තරයක් තමයි අනිවාර්යෙන් එන්න ඕනේ. එහෙමනම් ඊළඟට අපි බලනවා මෙතන. ගොඩක්ම ළඟ 245 225ටද 256ටද? ගොඩක්ම ළඟ 256ට. එහෙමනම් මෙතනින් අපිට අනුමාන කරන්න පුළුවන් 15.5 භාගය ගන්නම්කෝ. 15.5 කියන්නේ 15ට 0.5 එකතු කරපුවාම 15.5. 15.5ට වඩා වැඩි අගයක් තමයි අනිවාර්යෙන් එනවා ඇත්තේ මෙතනදී. ඇයි 245 නේ තියෙන්නේ? 245 256 නේ ගොඩක් කිට්ටු. එහෙනම් 15.5 15.6 15.7 8 ඔන්න ඔය වගේ පළවෙනි සන්නිකර්ෂණයට. ඒ කියන්නේ පළවෙනි දශම ස්ථානයට. එහෙනම් අපි එහෙමනම් බලමු මේ ටික ගුණ කරලා. දැන් අපි ගත්තොත් එහෙම මම ගන්නම් මෙතන එහෙනම් 15 සහ 16 අතර මම 16ට කිට්ටු එකක් ගන්නම්. 16ට ගොඩක් කිට්ටුයි 15.9 නේ. එහෙම නැත්නම් මම ගන්නවා 15.5. ඔන්න 15.5 ගුණ කරනවා 15.5. හරිද? 15.5 15.5න් ගුණ කරලා. මේක එනවද? මේක අපිට අවශ්‍ය නැහැ. මොකද හේතුව මෙතන දැන් මෙතන 11යි මෙතන 20යි භාගයට වඩා වැඩිනේ. එහෙනම් මම මේක ගන්න නැතුව තියන්න. ඊළඟ 15.6 ගන්නම්කෝ. අපිට අවශ්‍ය වුණොත් මේක ගමු. 15.6 ගුණ කිරීම 15.6. ඒකේ උත්තරේ කීයද එන්නේ? ඔයාලා ගුණ කරලා බලන්න. 15.6 15.6න් ගුණ කරනවා 243යි 243යි දශම 3.6යි. මේක මම වෙනම ගුණ කරා. ඒතර ඔයාලට ගුණ කරලා බලන්න පුළුවන්. 15.7 15.7න් ගුණ කරපුවම කීයද එන්නේ? 15.7 15.7න් ගුණ කරපුවම 246යි දශම 4.9. දැන් බලන්න අපිට අවශ්‍ය උත්තරේ මොකද්ද? 245 නේ. 245 තියෙන මේ අතරනේ. 243යි 246 අතරනේ. 245 තියෙන්නේ මෙන්න මේ දෙන්න අතර. දැන් බලන්න ඕනේ මේ දෙන්නගෙන් ගොඩක්ම ළඟ 245 243ටද 246ටද කියලා. ගොඩක්ම ළඟ 243ටද 246ටද? එහෙනම් බලන්න 243.36 ඉඳලා 245 අතර පරතරය වෙනස. දැන් මේක කොහොමද වෙන්නේ? 245න් 243.36ක් අඩු කරන්න. එතකොට මෙතන වෙනස එනවා කොච්චරද? මෙතන වෙනස එනවා 1.64ක්. දැන් ඒ කියන්නේ 245න් 1.64ක් අඩු කරපුවාම 243.36 එන්නේ. ඒ වගේ මෙතන වෙනස මේක ලේසි නේද? මෙතන ගත්තොත් එහෙම 246.49න් 245ක් අඩු කරපුවම කීයද එන්නේ? 1.4.9. මෙතන පරතරය 1.4.9. මොකද මෙතන පරතරය කියන්නේ 246.49යි 245 අතර පරතරය 1.4.9. එතකොට 243.36යි 245 අතර පරතරය 1.64. දැන් කෝකද ගොඩක් ළඟ? ගොඩක් මේ දෙන්න අතර පරතරය තමයි ගොඩක් ළඟ. ඒ කියන්නේ 245 ගොඩක් ආසන්නයේ තියෙන මෙයාට. එහෙමනම් අපි පළවෙනි සන්නිකර්ෂණයට කියලා කියන්නේ පළවෙනි දශම ස්ථානයේ නිවැරදිව හොයනකොට එහෙමනම් ගන්නෙ කොකද? මෙන්න මෙයා. එහෙමනම් 245 වර්ගමූලය 245 වර්ගමූලය කොච්චරද? 15.7යි කියලා ගන්නවා. මේක පළමු සන්නිකර්ෂණයට right.
ඒතර මේක හරියම ලේසි ඇත්තටම. මෙතන ආසන්නගයක් හොයන්න ඕනේ. දැන් ඔයාලට පැහැදිලි මෙතන කොහොමද අපි හොයන ක්‍රමය කියලා දැන් මම හිතන්නේ ඔයාලට අවබෝධයක් තියෙනවා. අපි විස්තරාත්මකව පැහැදිලි කරා. එහෙමනම් දැන් මම මේ වීඩියෝ අවසන් කරනවා ඔයාලට. වර්ගමූලයේ කොටස මම තවත් අපිට ඊළඟට ඉතුරු වෙලා තියෙන්නේ බෙදීමේ ක්‍රමයට වර්ගමූලය හොයන එක. මම ඒක තවත් වීඩියෝ එකකින්ම ඔයාලට කියලා දෙන්නම්. මොකද ඒකට ඔයාලට පහසුයි. ඒකට සම්පූර්ණයෙන් පාඩම අවසන් වෙනවා. එහෙමනම් දැන් ඔයාලා අභ්‍යාස පොතේ තියෙනවා අභ්‍යාස මේ පළවෙනි සන්නිකර්ෂණයට හොයන සම්බන්ධ අභ්‍යාස මේවා කරලා ඔයාලා පුහුණු වෙන්න. එහෙමනම් ඔයාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මම මේකේ ඊළඟ කොටස බෙදීමේ ක්‍රමයට වර්ගමූලය හොයන්න කොහොමද කියලා ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා. එහෙනම් මෙතනින් මම මේ වීඩියෝ අවසන් කරනවා.